කතාවක් වගේ එකක් නේ යන්නේ. එතන පෙන්නන්නේ රූප වැටෙන එකක් නේ. ඒකට ශබ්දෙත් එනවනේ. ওই සිද්ධිය තමයි තියෙන්නේ. ඔච්චරයි. ඕක තමයි හිත කියන්නේ. ඒකම ස්පන්දනයක්. දැන් දිනි බෝලේ කැරකෙනකොට ගිනි වලල්ලක් පේනවා. ඒක වලල්ලක් කියලා එකක් නැහැ. අපිට එහෙම එකක් පේනවනේ. ඒ වගේම මේකත් වේගයක් එක්කලා අර හැඩතල මේ ශබ්ද එකට අනිත්‍යවත් එක්කම එනවා දැන්. ත්‍රිමාන වෙනවා. ඒ කියන්නේ දැන් තව ස්වභාව වෙනවා. තව උණුසුම, සීතල, ගඳ අර ඔක්කොම එකතු වෙනවා. ඒකයි සුද්දාෂ්ටකේ කතාව තියෙන්නේ. ඒකයි සුද්දාෂ්ටක පට ව්‍යාපෝදේජෝ වර්ණ ගන්ධ රස ඕජා කතාව උතන්ට එකටම මේ කතාව යනවා. එකම ස්වභාවය. චිත්ත ප්‍රසාද රූපයක් කියන්නේ රූපාවර ලොකු කතාවක්. ඒකම අත සුදාස ඒකම සත් ස්වභාවය කියන්නේ ඕකම තමයි එතකොට චිත්තේ තියෙන්නේ. ඒ කියන්නේ ගන්ධ රූපයක් කියන්නේ සත් ස්වභාවයන්නේ. රස රූපයක් කියන්නේ සත්‍ය ස්වභාවයක්. ශබ්ද රූපයක් කියන්නේ සත්‍ය ස්වභාවයක්. ශබ්ද ප්‍රාසාද රූපයක් තියෙනවා. එතකොට ඔබ චක්කු ප්‍රාසාද රූපය වගේම ඔබ සෝත ප්‍රාසාද රූපයක් තියෙනවා. එතකොට ගාන ප්‍රාසාද රූපයක් තියෙනවා. එතකොට ජීව ප්‍රාසාද රූපයක් තියෙනවා. දැන් මේ මොකද මේ එතකොට තියෙන මේ ප්‍රසාදේ? ප්‍රසාදේ ස්පාක් එකක්. ඒක විතරයි. ස්පාක් එකක්. ස්පාක් ගොඩාක් එකතු වුණොත් මොකද වෙන්නේ? දැන් මේ ස්පාක් ගොඩාක් එකට කරකවුණොත් මොකද වෙන්නේ? අර ගිනි බෝලයක් කරකුණා වගේ ඒකේ ශබ්දත් ආවොත් මොකද වෙන්නේ? දැන් ඔබ පෙරහැරේ දකින ගිනි බෝලේ කැරකෙනකොට පේන ඒ ගිනි වලල්ලේ ශබ්දයක් આવුත් මොකද වෙන්නේ? ඔන්න දැන් මේකේ ඒක තියෙනවා. මේ හැඩතල වෙනවම මේ ස්පාක් එක එතන නැති වෙන එකනේ. ඒව එකට නැති දැන් නැතුණාට පස්සේ ආයි මේක දැන් මේක දැන් මෙතන මේ එකින් එක සම්බන්ධයක් නැහැ මේ කතාවේ. ඒ කියන්නේ මේක ලොකු ගැඹුරු කතාවක් මේ කියන්නේ. ඒ කියන්නේ එක සිද්ධියක් ඒ සිද්ධිය විතරයි. ඒ කියන්නේ මේ ස්පාක් එකක් විතරයි. ඒ කියන්නේ මෙතන දැන් ඔබට දැන් මෙතන මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා කියන්නේ ඒ ස්පාක් එකක්. මේ පැත්ත බලනකොට පොත පේනවා කියන්නේ ඒක වෙනින් ස්පාක් එකක්. හැබැයි මේ පැත්ත බලනකොට ආයි බිත්තියක් තියෙනවා. ආයි මේ පැත්ත බලනකොට පොතක් තියෙනවා. එතකොට ඊ පැත්ත බලනකොට මේකක් තියෙනවා. ආයි මේ පැත්ත බලනකොට ආයි පොත් බිත්තිය තියෙනවා. ආයි මේ පැත්ත බලනකොට ආයි පොත තියෙනවා. දැන් මේ වටයක් කැරගෙනකොට මේක තියෙනවා වගේ හිතෙනවා. හැබැයි එතන ඇති වෙන නැති වෙන චිත්ත ස්වභාවයක් නමුත් තියෙන එකක් වෙනවා. ඊට අමතරව මේක අල්ලනකොට තද ගතියක්, ඊට පස්සේ තද ගතියක් තියෙනවා. ඊට පස්සේ තද ගතියත් ඔය වගේම තියෙනවා. ඊට පස්සේ මේක ශබ්දයක් තියෙනවා, මේකේ රූපයක් තියෙනවා, ඒකේ තද ගතියකුත් තියෙනවා, ත්‍රිමාන වෙනවා. දැන් ඔබ කණ්ණාඩියක් දානවනේ, දැන් ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ඔය දැන් අලුතෙන් හදලා තියෙන ෆිල්ම් තේනවනේ, ඔය 3D 4D 7D කියලා එක එක විදියට හදනවනේ. දැන් මේ කණ්ණාඩිය දැම්මම ඒ ෆිල්ම් එක තිරේ නෙමෙයි. ළඟට ඇවිල්ලා ඔබ ගාව ඔක්කොම වෙනවා ත්‍රිමානව. ඒතර නමුත් එතන තියෙන කණ්ණාඩියක්. මේ ෆැන්ටසි වර්ල්ඩ් එකක් හැදෙනවනේ. දැන් ඔය අපි කලිනුත් උඩ ඉදිරිපත් කරා ගේම් දැන් අලුතෙන් හදලා තියෙන ගේම් වල කණ්ණාඩිය දැම්මම ඒක ඇතුලේ ජීවමාන වෙනවා. ඒ කණ්ණාඩිය ඇතුලේ පේන ලෝකේ ඒකම තමයි යාට හිතෙන්නේ. ඊට පස්සේ එයා වෙනින් ග්‍රහ ලෝකවල එක එක විදිහට යනවා සත්තුත් එක්කලා එක එක විදිහේ කතා ඒවා හදනවා. ත්‍රිමාන ගේම්ස් හදනවා. ඒ ගේම්ස් වල තියෙන්නේ කණ්ණාඩිය දැම්මම ෆැන්ටසි වර්ල්ඩ් එකක්. සමහරට පැය ගණන් එයා ඒක ඇතුළේ ඉඳලා ආයි ඒක කණ්ණාඩි ගැලෙව්වට පස්සේ ටික වෙලාවක් ඒකම වගේ පේනවා. අර කතාව ඇතුළේම තමයි ඉන්නේ. අර හීනයක් දකිනවා වගේ. දැන් ඔබ හීනේ ඇතුළේ ඉන්නකම් ඔබට පේන හීනේ ඇත්ත වගේමනේ. හීනේ කිසිම වෙලාවක හිතෙන්නේ නැහැනේ බොරුවක් කියලා. හීනේ ඇතුළේ ඉන්නකම් හීනයක් කියලා හිතෙන්නෙත් නැහැ. හීනේ ඇතුළේ දාඩිය දාගෙන සමහරට ගහගෙන මරාගෙන ඔක්කොම වෙනවනේ. ඒක චිත්තයක් නේ. මේකත් ඇත්ත ලෝකෙ චිත්තයක් විතරයි. මේක චිත්තයක් හැදෙන එකක්. චිත්තයක් සකස් වෙන එකක්. ඇති වෙන නැති වෙන චිත්ත ස්වභාවයක්. චිත්ත ප්‍රායක්. ඒක සිතක් කිව්වට එහෙම එකක් දැන් මේක ආත්මීය එකක් නෑ. මේක ඒකම තමයි අපි ඉන්නේ. දැන් අපි හීනේම තමයි ඇත්ත ලෝකේ ඉන්නේ. දැන් ඔබ ටීවී එක දිහා බලාගෙන ටීවී එකේ කතාවක් යනවා.
ටීවී එකේ මේ හොඳ කෙනෙක් ඉන්නවා නරක කෙනෙක් ඉන්නවා අරයා යාව මැරුවා ටීවී එකේ දැන් ඔබගේ අඬනවා ඔබට හරි දුකයි සමහර අය ෆිල්ම් එක ඉවර වෙලා ඒ ෆිල්ම් එකේ දුක සමහරලාට එයාගෙම ඇතුළාන්තේ කොයිතරම් දුක් විඳිනවද ෆිල්ම් එකක් ගියාට. ඒතර ෆිල්ම් එකේ කොහොමද මෙයා දුක් විඳින්නේ? දැන් ඒක වීදුරු පෙට්ටියන්නේ. වීදුරු පෙට්ටිය කියන්නේ පින්තූර ටිකක්. වීදුරු පෙට්ටියක පින්තූර ටිකක් යනවා මෙන්න මෙයා අඬනවා. මෙයා දරා ගන්න බැරුව මෙයාට සියදිවි නසා ගන්න තරම් හිතනවා වීදුරු පෙට්ටියක් දිහා බලලා. මෙයා ජීවත් වුණේ එතකොට කොහේද? මොකද්ද මේ ලෝකේ? ඕක සිතේනේ තියෙන්නේ. මේක සිතුවිලි කියන්නේ චිත්ත කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. මේක ගලවන්න. ඒ කියන්නේ මේක ඔබ හිතුව ඔය එළියේ තියෙන එකක් නෙමෙයි ඔබ හිතන එකක්. ඒක දැන් ඔබ දැන් මේවා ගොඩාක් එහාට ගොඩාක් ඔබ ලියාගෙන යන්න ඕනේ. කියන්නේ මේ හැම එකම වැදගත් කතා කරන්න ඕනේ. හැමදේම ඔබ ගලපන්න ඕනේ. එන හැම සිතම ගලපනවා කියන්නේ හැම අරමුණම ගලපනවා කියන්නේ ඔක්කොම ගලපන්න ඕනේ. ඒතකොට ඔබ ඔක්කොම ලියනවා. ලිය යනවා. එතන ලියනවා. එතන ලියනවා කියන්නේ ඔබ දැන් අරමුණක් එනවා. ඔබ දැන් මේ පැත්ත බලනකොට අපි කියනවා දැන් මේ බීත්තිය පේනවා. ඊට පස්සේ මේ පැත්ත බලනකොට පොත පේනවා. ආයෙ මේ පැත්ත බලනකොට මල පේනවා. ආයෙ අතන පුටුව පේනවා. ආයෙ බලනකොට දැන් මෙතන බීත්තිය සුදු පාටයි. දැන් සුදු පාට කියන එකේ වේදනා වින්දි සුදු. එතකොට වේදනා සංඥාව සුදු දැනගන්නේ සංඥාවෙන්. එතකොට වේදනා වින්ද එක. එතකොට ඒකම තමයි සංඥා සංකාරේ කලින් ඒ වගේ හැඩතල එනකොට ආපු ශබ්දෙ මෙතන සිහි වෙනවා. ඒකම තමයි එතකොට දැනගැනීම විඥානය. ඒකම තමයි සිත කියන්නේ. බිත්තිය කියලා ඔබ කියනවා. මේ පැත්ත බලනකොට හැඩතලයට නමක් එනවා ටක් ගාලා. දැන් කෝල් එකක් දීලා කවුරු හරි කියනවා මේ තැඹිලි තියනවාද කියලා. එතකොට තැඹිලි ගෙඩියක් මතක් වෙනවා. දැන් ශබ්දයක් එනකොට රූපයක් එනවා. ඒ කොහොමද එන්නේ? අන්න ඒක තමයි මුල ඉඳන්ම ස්පාර්ක් වෙවි එනවා. මේ ශබ්ද ඊට පස්සේ ශබ්ද එනකොට රූප එනවා. රූප එනකොට ශබ්ද එනවා. ශබ්ද එනකොට රූප එනවා. දැන් මෙතන කෙනෙක් කරන එකක් නැහැ. මේ සිස්ටම් එක තව හොඳට බැල ගියාම නැවත දැන් මේ විදිහට රූප ටික දානවා. දැන් කාටුන් එක හදනකොට දාන රූප අණුවනේ ඒ ළමයා දුවනෝ පේන්නේ. එහෙම නැත්නම් ඒ ළමයා උඩ පනිනෝ පේන. ඒ දාන රූප අණුව වෙනස් කරන්න පුළුවන්. දැන් මේ විදිහට ඔබට මෙතන එන දැන් රූපෙන්නේ මේක හැදෙන්නේ. අපි කාටුන් එක අධ්‍යා බලනකොට අපිට ලොකු කතාවක් පේනවා. අතන ළමයෙක් යනවා දුවනවා මේ ඔක්කොම දැන් ඇත්ත ලෝකේ වගේ මේවා කරනවා. කාටුන් එක කතාවන්නේ පේන්නේ. අපිට පින්තූර කියලා හිතෙන්නේ නැතුව අපි සිත ඇතුලෙන් ඒක ඇතුලේ කතාව ඉන්නේ අපි. සමහර අපි ඉන්නේ වාඩි වෙලා. සමහරට අපි ඉන්නේ බලාගෙන. නමුත් හිත ඇතුලේ ලොකු කතාවක්. දැන් ඒකම තමයි මේ සිස්ටම් එකේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ මේ පැත්ත බලනකොට බිත්තිය පේනවනේ. ආයි මේ පැත්ත බලනකොට පොත පේනවනේ. ආයි මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා. දැන් ඔබට අර බිත්තියේ දැක්කා එතනින් ඉවරයිනේ ඔබේ සිත මිදුණානේ. දැන් ඔබ දකින්නේ වෙනින් එකක්නේ. ඒතර අර සිත නැහැනේ මේ සිතේ. ඒත වෙනයි මේක වෙනයි. ඒක අවුත්ත සම්පූර්ණ උත්හානම්බස ඇති වුණා නැති වුණා. මේ සිත ඇති වෙනවා නැති වෙනවා. ආයේ පැත්ත බලනකොට ඒ සිත ආයේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? කලින් දැකපු පොත තාම තියෙනවා. දැන් හැමදාම තියෙන පොතක් තියෙනවා. දැන් පොත ජීවත් වෙනවා. දැන් බිත්තියක් තියෙනවා. දැන් ඒ වගේ අනිත් ඒවා ගේ තියෙනවා අරකක් තියෙනවා මේකක් තියෙනවා. දැන් ඔක්කොම දැන් ස්පාර්ක් කියලා අපිට තේරෙන්නේ අපිට දැන් මෙතන වේගයක් තියෙන්නේ. වේගය තුල අර කැරකෙනවා. දැන් ගිනි වලල්ල හොඳට කැරකෙනවා දැන්. දැන් ශබ්ද, රූප, ගන්ධ මේවා හොඳට කැරකෙනවා. කැරකුණාම මේ ඔක්කොම දැන් තියෙනවා. දැන් ආත්මයක් තියෙනවා. මේ ආත්මය කියන්නේ ඕකට වෙන එකක් නෙමෙයි. ඕක දෘෂ්ටියක්. ආත්මය කියන්නේ තියෙනවා කියන එක. තියෙනවා කියන එක ආවේ අර රූප වැඩි වැටිච්ච නිසා. රූප වැඩි වැටිච්ච නිසා ආපු සංඥාව. ඒ සංඥාව තමයි බල ගැන්විලා තියෙන්නේ. මෙතන කරන්ට් එකක් තියෙන්නේ. විඥාන ඇවිල්ලා කරන්ට් ඉපදෙන එකක් තියෙන. එතන ඉපදී නැති වෙනවා. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. දැන් මේක කොහේ හරි තියෙන දෙයක් බවට පත් වෙනවා. එහෙම දෙයක් නැහැ. නමුත් අපි දෘෂ්ටියක් අපිට දෘෂ්ටියක් හැදෙනවා. ඒ දෘෂ්ටිය තමයි ආත්මය කියන්නේ. දැන් නැවත මේ රූප ටික දාන එකෙන් කාටුන් හැදෙනවා වගේ නැවත කමල් කියලා ඔබ කමල් වෙනවා. දැන් හොරා කියලා හොරා හැදෙනවනේ. බලනකොට හොරකම් කළා නැහැනේ. අන්න ඒ වගේ ප්‍රතිකම්පන ශබ්ද ධ්වනියක් මේ තියෙන්නේ. තරංගයක්.
අපි හිත කියලා කියන්නේ ධ්වනියක්, තරංගයක්. ඒක ශබ්දයක්. රා කිව්වොත් රායනක ඒත් ශබ්දයක්. මා කිව්වොත් ඒත් ශබ්දයක්. ශබ්ද ධ්වනියක් මෙතන තියෙන්නේ. තරංගයක්, ශක්තියක්. ශක්තියක් කියන්නේ ශබ්ද ශක්තියක් එක්කලා යන්නේ මේක ඇත්තටම දැන් වර්ණය ගත්තත් ශක්තියන් තරංගයක්නේ. දැන් ශබ්දේ ගත්තත් තරංගයක්නේ. එතකොට ආලෝකයේ අපි කියන ආලෝකයේ වේගය ආලෝකයේ පෙන්වන්නේ තරංගය. එතකොට රශ්මී පෙන්වන්නේ තරංගේ. එතකොට තාපය පෙන්වන්නේ තරංගේනේ. පෙන්වන්නේ මේ සේරම එක ඔක්කොම එකම න්‍යායනේ පේනන් දැන් හර්ට්ස් 20 20000 ගැන ශබ්ද වුණත් තරංගයක්. ඒතර ආලෝකය ගත්තත් තරංගයක්. එතකොට හැමදේම තරංගනේ ගන්නෙ. ශක්ති ස්වභාවයන්. ශබ්දේ මනින්නේ හර්ට්ස් වලින් නම්. දැන් මේ අනිත්‍යවත් ඔක්කොම ෆ්‍රීකවන්ස්නේ ඔක්කොම තරංගනේ. ඒ මේ තරංග සිස්ටම් එකම තමයි මේ. මේක අපිට අවබෝධ කරගන්න අමාරුයි. ඒකට හේතුව මේක අපි මේ දැන් මේක මේ අපිනේ. මේ අපි තරංගයක්. මේ શબ્දයක්නේ. මේ શબ્දේ හරි පුදුම විදිහට දැන් මේ මායාව ඇත්ත වෙලා. මේ මායාව ලියෙන්න නම් හොඳට මෙහෙම ලිය තව හොඳට නිරීක්ෂණය කරන්න ඕන. සම්මර්ෂණය කරන්න. සම්මර්ෂණ ඥානය කියන්නේ ඒකනේ. මේක සම්මර්ෂණය කරන්න. මේක හොඳට දකින්න ඕනේ. මේකේ ලොකු දෙයක් තියෙනවා මේක ඇතුලේ තව හොඳට දකින්න. ඒකට හේතුව දැන් ඔබ මේ රූපත්තය සංකතං අபிසංකරෝති කියප එක පොඩි කතාවක් නෙමෙයි. ඒ අபிසංකරණ සූත්‍රවල මේ පෙන්නන කතා පොඩි දෙයක් නෙමෙයි. මේ ඔබට ස්කන්ධ සූත්‍රය, එතකොට උපාදාන ස්කන්ධ සූත්‍රය, එතකොට මේ අபிසංකරණ ගැන තියෙන හොඳට ඒ සූත්‍ර දෙහ විමර්ශනය කරලා බැලුවොත් මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ යන්නේ මොකද්ද කියලා බැලුවොත් ඔබට තේරෙයි මෙතන විපරිණාමයකුත් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මේ ගිනි වලල්ල කැරකෙනවනේ. ගිනි වලල්ල කැරකුණාට එතන ගිනි වලල්ල නැහැනේ. සංකාර කියන්නේ ඒකනේ. එතන શબ્දයක්නේ තියෙන්නේ. ඒ શબ્දයයි මෙතන හැඩතල මෙහෙම දෙයක්නේ දැන් මේ පෙන්නන්නේ ශක්ති ස්වභාවයක් කියලානේ. ඒතකොට මේකත් මේ කැරකැවිල්ල ඇතුලේ වෙනස් වෙනවා. ඒක තමයි මේකේ ආબોධ කරගන්න ඉතාම අසීරු. ඒ කියන්නේ මේක හොයාගන්න බැරි තරමටම මේකේ අවසානයේ මේකේ වෙනස්ම කතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සංඥාවක් උපද තව සංඥාවක් නිරුද්ධ වේ කියන එක තමයි සික්ඛා එකා උප්පද්දති සික්ඛා එකා නිරුද්ධති මේ ධර්මයේ තුල අයන ලැබෙන වචන මේ අපි කියන්නේ. ඒ කියන්නේ මේක වෙනස් විපරිණාමන එකක් ඇති වෙලා වෙන ඒක නැති වෙනකොට වෙනස් වෙලා ඉවරයි. මේක වේගයක් තුල සිද්ධ වෙන එකක්. දැන් ඒකෙන් තමයි අපි මේ සෛල වුණත් මේ වෙනස් වෙන ස්වභාවය මේක සබහාදහමේ සංසිද්ධියක්. මේකේ තියෙනවා සබහාදහමේ සංසිද්ධියක්. ඒ කියන්නේ දැන් මේ සෛලය ඇයි දිරන්නේ? ඇයි මේ සෛල වෙනස් වෙන්නේ? ඇයි මේ සෛල එතකොට දැන් ඔබ පුංචි දරුවා ඉපදිලා මේ ආහාරයෙන් ප්‍රත්‍ය කරගෙන මේ දරුවා මේ විදිහට ලොකු වෙලා දැන් මේ ගහක් වුණත් එවනේ පුංචි ඇටයක් බීජයක් පැලවෙලා මෙහෙම මුක්ෂා කරලා මේ ආයි මේක දිරන්නේ. අයි පොළොවට මේ මෙතන තියෙන මෙන්න මේ ශක්ති ස්වභාවයේම තියෙන ස්වභාවයක් තමයි මේ හේතු වෙන්නේ. මේක තමයි ජරතා රූප කියලා පෙන්නන්නේ. මෙතන මේ ධර්මයේ තුල ඔබ මේ රූපකාණ්ඩ 28 දැක්කොත් ලහුතා මුදුතා කම්මනතා ජරතා මේ රූප හැම එකම රූප කියලා පෙන්නන්නේ. රූපකාණ්ඩ 28 දකින්න කියන්නේ මේ ධර්මයමයි දකින්නේ. ඒ බුදුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මෙහෙම දෙයක්ත් තියෙනවා. මෙහෙම ඒ කියන්නේ රූප ස්වභාවයක් තමයි මේ හැම එකම තියෙන්නේ. දැන් ඔබගේ අත උස්සනකොට ඔබට දැනෙනවද මේක කිලෝ 10යි කියලා? ඔබට බරක් දැනෙනවද? ඔබ කකුල උස්සනකොට ඔබට බරක් දැනෙනවද? අලියට දැනෙනවද මේ අලියා සාමාන්‍යයෙන් ටොන් 5ක් විතර බරයි. ඒතකොට අලියට දැනෙනවද ටොන් 5ක බරක්? ඔබට දැනෙනවද ඔබ කිලෝ 70ක බරක්? ඇයි නැත්තේ? මේක චිත්තයක්. චිත්තයකට කොහොමද බර දැනෙන්නේ? මේක චිත්ත ශක්තියක්. ඒක කොහොමද එහෙම දෙයක් වෙන්නේ? එහෙම දෙයක් වෙන්නේ නැහැ. තවත් මේකේව තියෙනවා. මේකේ ඒ කියන්නේ මේක හොඳට ගැඹුරට යනවනේ. ඒ කියන්නේ මේකේ බුදුන් වහන්සේ පෙන්නන ඒ රූප කාණ්ඩ වලට ගියාම ඔබට පේනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා. එතකොට මේ පෙන්නන්නේ සුකුම රූප, ලහුතා රූප, කම්මඤ්ඤතු, වචී කම්මඤ්ඤතා, කාය කම්මඤ්ඤතා, ශබ්ද පිට වෙන හැටි, එතන වායු වෙන හැටි, වචී කම්මඤ්ඤතා වෙන හැටි, කාය කම්මඤ්ඤතා වෙන හැටි. එතකොට මේ මුළු කයම මේකම සම්පූර්ණයෙන්ම පෙන්නනවා බුදුන් වහන්සේ.
මේ සබහාදහමක් වගේ. සබහාදහමක් වගේ මේ සබහාදහම කතාවේ මේක යථාර්ථය දකිනවා නම් මේක පරම සත්‍ය දකිනවා නම් මේකේ මේ අපිට මේ දැනෙන හැම එකම විඥානය දැන ගැනීමකට ඔබ හසු වෙලායි. විඥානය දැන ගැනීමට හසු වෙනවා කියන්නේ නාම රූප දෙකක ගැට ගැසීමට හසු වෙලායි. නාම රූප දෙකක ගැට ගැසීමට හසු වෙනවා කියන්නේ රූප, ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස මේ ద్వාර වලින් එන මේවෙන් එන මේ සංඥා, රූප සංඥා, මේ සංඥාව මේ බාහිරයි කියලා තියනවා කියන එහෙම ශක්තිය නෙමෙයි තියනවා කියන්නේ ශක්තියමයි. ශක්තිය නැති වෙනවා නම් තියනවා කියන එක නැති වෙනවා. තියනවා කියන එකම සිතුවිල්ලක් නේ චිත්ත ශක්තියක් තියෙන්නේ. මේ චිත්ත සිතුවිල්ලට ශක්තියක් තියෙන්නේ. කරන්ට් එකක් වගේ. මේක නැති වෙනවා කියන්නේ මේ රූප ඒව මේ ශක්තිය ඇති වෙන එක නැති වෙන්න ඕනේ. එතකොට එහෙම දෙයක් වෙන නම් මෙතන ලියන්නත් ඕනි ආයතනින්මයි. දැන් පුංචි දරුවට එහෙම චිත්ත ස්වභාවයක් එහෙම මේ කෙලෙසයක් ආසාවක් ඉරිසියාවක් වෛරයක් තණ්හාවක් ලෝභ දේශ මොහ මේ කතන්දරයක් නැහැනේ. ඒ පුංචි දරුවාට ඔක්කොම එකම හිස් ස්වභාවයක් උලඟ වගේනේ හිත. ප්‍රභාස්වරය කියන්නේ ප්‍රභවය කියන්නේ මුකුත් අම්බ වෙලා නැහැ. ආශ්‍රවය කියන්නේ මේකේ රැඳෙන ස්වභාවයක්. ආශ්‍රව ස්වභාවයක්. ඒ කියන්නේ මේ ශක්තිය එතන ඇති වෙලා නැති වෙන එක දැන් අර ගිනි වලල්ල වේගය තුල තියෙනවා වගේ පේන එක. වලල්ලක් තියෙනවා වගේ පේන එක. බෝලේ පේන්නේ නැති. වේගයක් තුලයි තියෙන්නේ. ඒක නිසා මෙතනත් ඒක වේගයක්මයි තියෙන්නේ. මෙතන වේගය තමයි සෝතේ කියන්නේ. සෝතේ කියන්නේ දැන් මෙතන ඕජාව කියන්නේ සෝතේ. සෝතේම තමයි මේකේ වේගය කියන්නේ. ඒකම තමයි සෝතාපන්න. දැන් මේ හැමතැනම මේ සෝතෙත් එක්ක තියෙන කතාව. අනුසෝත, පටිසෝත, සෝතාපන්න මේ ධර්මයේ තුල මේ වචනේ ලොකුවට හැමතැනම භාවිතා වෙනවා. ඔබට දකින්න ලැබෙනවා. මේක සෝතයක්. මේක වේගයක්. සිත කියන්නේ. වේගයකට ශබ්දයේ මේ ධ්වනියක් කම්පනයක් තමයි සිත කියන්නේ. වේගයක් එක්ක තියෙන කම්පනයක්. මේකට අපි වචන ඔබට කියන්න භාවිතා කරන උත්සාහ කරනවා. වචන අපි වචන භාවිතා කරනව පමණයි. නමුත් මේකේ අර්ථයට යන්න උත්සාහ කරා. මේ දෙන පණිවිඩේ ඔබ හැමතිස්සෙම මේකේ පරම සත්‍ය හොයාගන්න බලන්න. මේ ඉදිරිපත් කිරීම භාෂාව පාවිච්චි කරනව පමණයි. භාෂාව ඕන වචනයක් මෙතනට මොකද්ද කියන්න ඕනි කියලා අපි හොයනවා. හොයලා අරන් අපිට දෙනවා බලනවා. නමුත් මෙතන සිද්ධිය අපි පෙන්නනවා. මේකේ සංඛාර කියන්නේ පෙන්නනවා. මේක මෙහෙම ඇත්තටම සංඛාර කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. බාහිර තියෙන එකකුත් නෙමෙයි. සිතුවිලි කියන්නේ කොහෙවත් එහෙම ඇත්ත එකක් නෙමෙයි. ඒක කරන්ට් එකක් වගේ. ඒක ශක්තියක් මේ වචන වර්ධින්න පුළුවන්. නමුත් මෙතන ධ්වනියක් කිව්වත්, මෙතන ශබ්දයක් කිව්වත්, මෙතන මේක අපිට එක කියන්න බැරි වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. දැන් මෙතන රස්නියකුත් මේක රස්නියක්. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? තාපයක්. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? දැන් මේ සිත කියන එකනේ මේ කතා කරන්නේ යන්නේ. දැන් මෙතන සුද්ධාෂ්ටකයක් කිව්වොත් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඔක්කොටම සුද්ධාෂ්ටකයක් කියනවනම් පරමාණු විද්‍යාවේ කියනවනම් නූතන විද්‍යාඥයා කියනවනම් ඒකයි කුඩාමාංශය කියලා. බුදුන් වහන්සේ කියනවනම් නෑ රූප කලාප කියලා. බුදුන් වහන්සේ එතන රූප කලාපේ පෙන්වන්නේ බුදුන් වහන්සේ සුද්ධාෂ්ටකයෙන් නම් සුද්ධාෂ්ටකය කියන එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි නං. ඒක හතරමහා භූත වගේ භූත වෙන ස්වභාවික ශක්ති ස්වභාවයක් නං. මුළු පෘථුවියම මුළු දකින්න හැම දෙෙම ඒ ශක්ති ස්වභාවයෙන් ඝන වෙලා නම් හැදෙන්නේ. දැන් මේ කතාව ලියහගෙන යන්න. එතකොට ඔබට තේරෙයි මේ ශක්ති ස්වභාවයෙන් නම් හැදෙන්නේ. ඒකේ රස්නියක් තියෙනවා, තාපය තියෙනවා. ඒකේ ශබ්දේ තියෙනවා. ඒකේ ශබ්ද ශක්තිය, තාප ශක්තිය, ඒකේ වර්ණ ශක්තිය, ඔය කියන සුද්ධාෂ්ටකයේ තියෙනවා. ඒ ශක්ති ස්වභාවය තියෙනවා.
සිත කියන්නේ චිත්ත කියන ශක්ති ස්වභාවය ගැන ඔබට යම් වැටහීමක් එන්න ඕනි. මේ චිත්ත කියන සස්වභාවය එකම මේක කරකැවීම තුලයි වේගයක් හැදෙන්නේ. මේ වේගයක් තුලයි මේ සිත හැදෙන්නේ. ඒ වේගයක් තුල නැති දෙයක් ඇති කරනවා. දැන් අපි හිතමු මෙහෙම දැන් මේක හරි පුදුම හිතෙන කතාවක්. ඒ කියන්නේ මේක ලියනකොට තමයි ඒක හොඳට ඔබට දැනෙන්නේ. දැන් අපි ගමු දැන් මෙතන වේගයක් කියන එක කොහොමද දකින්නේ ඔබ? ඔබට පුළුවන් ද වේගය දකින්න? ඔබට පුළුවන් ද හුලඟ දකින්න? ඔබ දකින්නේ ගහක එක්ක කොළයක් හෙලෙනවා. කොළේ නෙමෙයි හුලඟ කියන්නේ. හුලඟ ඔබට දකින්න බෑ. මේක ඇස කන දිව නාසයට අසු වෙන්නේ දැන් ඔබ කියනවා මෙතන ගඟ කියලා. ගඟ කියලා දෙයක් කොහෙවත් නෑ. ඔබ ඇල්ලුවොත් අහුවෙන්නේ වතුර ටිකක්. ගඟ කියන්නේ ශබ්දයක් විතරයි. ඔබ ගැට ගහපු සද්දයක් රූපයකට. ඔබ වංශය හැඩතලයකට ශබ්දයක් දාලා. ඒ ශබ්දය ඔබ කියන්නේ ඔය ගඟ කියන්නේ. එහෙම දෙයක් නැහැ. දැන් ඔබ බලන්න වැස්ස කියනවා. දැන් වැස්ස කියලා දෙයක් කොහෙද තියෙන්නේ? අල්ලුවොත් අහුවෙන වතුර ටිකක්. කොහෙද වැස්සක් තියෙන්නේ? ඒතර මේක මායාවක් නෙමෙයිද? මේක මායාව. මේක මැවෙන්නේ කොහොමද එතකොට? එහෙම දෙයක් කොහෙවත් නැහැ. එතකොට දාපු ශබ්දේ කොහොමද ඇත්ත උනේ? අපි කොහොමද එහෙම එකක් ඇත්ත වෙලා ඉන්නේ? අපිට ගඟක් තියෙනවා, අපිට වැස්සක් තියෙනවා, අපිට හුලඟක් තියෙනවා, අපිට හිතකුත් තියෙනවා. හැබැයි එහෙම එකක් නැහැ. මේක අපිටම නොතේරෙන ගැඹුරු පරයක් නේද මේක? ඒ කියන්නේ මේ සිතට සිත අවබෝධ කරන්න හැකියාවක් ලැබෙයිද? කවදාවත් නැහැ. මේක ඥාණයට හසු වෙන්නේ. ඒ කියන්නේ මේක සිතුවිල්ලට අපි මේක මානසිකාරයට මෙහෙම ගත්තට ඔබගේ ඥාණයට ඔබගේ ඥාණය අවදි වෙනකොට ඔබගේ ඥාණයට තමයි මේ අභිඥාවෙන් තමයි මේක දකින්නේ. මේ මහා මේ අවබෝධ වුණාම තමයි ශුන්‍යතාවය පේන්නේ. සියල්ල මකලා දැම්මොත් ඔබට සියල්ල මැකුවට පස්සේ ශුන්‍යනේ හිස්නේ. අනේ හිස් එම්ප්ටිනස් එක. ඒ කියන්නේ මෙතන හිස් වෙන්නේ එම්ප්ටිනස් වෙන්නේ මෙතන ලෝභ දේශ මොහ එම්ප්ටිනස් වෙන්නේ. ඒ කියන්නේ මෙතන ඇලෙන ගම් එක එම්ප්ටිනස් වෙන්නේ. දැන් අපි හිතමු ගම් එකක් ගාලා මේ ටික ඇලෙනවා කියලා. යමක් ඇලෙන්නේ ගම් එකක ඉන්නේ. එතකොට ඒකට අපි තණ්හාව කියන්නේ. එතකොට තණ්හාව කියලා දෙයක් කොහෙද තියෙන්නේ? තණ්හාව ඔබට පෙන්වන්න පුළුවන්. ඒකත් අර හුලඟ වගේ නෙමෙයි. මේ ඔක්කොම සංඛාර කියන්නේ ඇයි? මෙහෙම අපි කතා කරන හිතන මේ එකක්වත් කොහෙවත් නැහැ. මේකේ නමුත් ශක්ති ස්වභාවයක්. නමුත් එහෙම දෙයක්වත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. නමුත් අපි මේකට රැවටුනොත් වෙන්නේ මේක අපි දන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපි ඒකෙන් විඳවන ශක්තිය තියෙනවනේ. ඔබ අඬනවනේ. ඔබ සතුටින් ඉන්නවනේ. ඔබ දුකෙන් ඉන්නවනේ. උත්තර ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒක මායාවක්. ඒ ශක්තිය තමයි ඇත්තට මේ නොදන්නකම. ඒ කියන්නේ අවිද්‍යාව නිසා මේ සංඛාර මේ හදාගත් එක. ඒ හදාගත් සංඛාරා සකස් වුණු සංඛාරා තමයි මේ නාම රූප තමයි මේක බැලුවාම අවසානයේදී කෙරවලට ගියාම හම් වෙන්නේ. ඒකෙන් තමයි මේ විඥානේ තියෙන්නේ. එතකොට විඥානේ නිසා තමයි එතකොට මේ අපි ආයිමත් ඇස කියලා මේ ඔක්කොම නැවත කරකිනවා. ඒ කියන්නේ මුලින් මේ එනවා එන හැඩතලයට මේ අපි මෙහෙම එනවා කිරණයක් ඇහැට. ඒක අපි නැවත ඊට පස්සේ මේක අර වේගී තුල ස්පන්දන කලින් තිබුණු අර ශබ්ද අර හැඩතල එකතු වෙච්ච එක දැනුත් වෙනවා. දැන් මේ අපි ගිනි බෝලේ කරකවනකොට වේගයෙන් කොහොමද වලල්ලක් පේන්නේ? මෙතනයි වේගෙත් එක්ක එකතු වෙලා නෙමෙයිද? හැබැයි එකතු කරන්නේ නැහැ නේද කවුරුත්? හැබැයි ස්වභාවික සංසිද්ධියකින් මේක එකතු වෙලා නේද? ගිනි වලල්ලක් පේන්නේ. එතකොට ඒක ආලෝකය නේද එකතු වෙලා තියෙන්නේ. ආලෝකය එකතු කරන්න බෑ නේද කාටවත්? හැබැයි ඒක ආලෝකයේ එහෙම එකතු වුණා කියන්නේ කොහේ ඇලෙනව නේද? ඒ ඇලෙන එක ශක්ති ස්වභාවයක් නෙමෙයිද? ඔන්න ඔය වගේ චක්‍රයක් වේගෙන් කැරකෙන එකක් නෙමෙයිද මේ තණ්හාව කියන එක. ඒක මේකක් තියෙනවා අරකට මේ දරුවෙක් ඉන්නවා මට ඊට පස්සේ මට ගේකුත් තියෙනවා මට සල්ලිත් තියෙනවා මට රූපෙකුත් තියෙනවා ඊට පස්සේ මම දැන් තියෙනවා ඔක්කොම ගොඩාක් තියෙනවා මොකද වෙන්නේ
එලිලා ගොඩාක් ඇල්ලුවා මොකද වෙන්නේ? දැන් ඔක්කොම ලිය ගියෝ මුකුත් නැති වුණොත් මොකද වෙන්නේ? තණ්හාව නැති වෙනවා. හැබැයි ඇලිලා ඔක්කොම ඇල්ල කියොත් මොකද වෙන්නේ? මට ඔක්කොම තියෙනවා මමත් ඉන්නවා. ඒකට තද වෙලා ලොකු ශක්තියක් තියෙනවනේ. ඇයි ඔබට දරා ගන්න බැරි? ඔබ ගොඩාක් තියෙන හින්දානේ. නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම සහැල්ලුයිනේ. ඒ සහැල්ලු වෙලා තියෙන චිත්ත ශක්තිය නැති වෙලා. ඒ වැඩි වෙලා තියෙන චිත්ත ශක්තිය වැඩි වෙලා. ඒක කෙනෙක් පුජ්‍යලේ නෙවෙයි මෙතන ශක්තියක් විතරයි. මෙන්න මේ වගේ මේක අවබෝධ කරගන්න චිත්ත ශක්තිය. චිත්ත ශක්තිය කියන එක කොහෙවත් එහෙම තියෙන එකක් නෙමෙයි. එතන ඇති වෙන ශක්ති ස්වභාවය අවබෝධ කරගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේක බුදුන් වහන්සේ පෙන්නන ඒ ධර්ම න්‍යාය අනුවම හොඳින්ම ඒ විදිහටම බැලුවහම ඔබට පේයි බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා මේතර හදෙන පළවෙනි එකම ජාත්‍යම්ම සූත්‍රයේම පෙන්නන ස්කන්ධානම් පාති භව ආතරම් පටලබ්බ අයං උච්ච ಜಾති. ඒ කියන්නේ දෙයක් තියනවා කියලා බාහිර දෙයක් ಜಾතියක් තියනවා කියලා අපි හදාගන්න එකක්. දැන් මේක බැලුවහම බාහිර තියෙන එකක් නෙමෙයි. දැන් අපි උපමාවක් ගත්තොත් පොත කියන එක අතරම බාහිරම එකක් නැහැනේ. එතකොට සිතුවිල්ලකත් පොත් කියලා දෙයක් නැහැනේ. එතකොට නමුත් පොත කියන එක කලින් අපේ තියෙන මතකයක්නේ. පොත කියන එක. එතකොට එහෙම අපි දැන් සම්මුතියේ තියෙන වචන මේ විදිහටම ගත්තාම කලින් මතකයක්. එතකොට මේ කලින් මතකයේ කියන එක තමයි අර ගිනි වලල්ල කරකින වේගය තුල මේ බෝලේ අර බෝලේ සම්බන්ධ වෙලා වගේ පේන එක. කලින් මතකයක්. ඒකයි පුරාණ මිදම් බික්කවේ කම්මම් වදාමි. පුරාණේ තමයි අපි මේ දැන් කර්මයට හේතු වෙන්නේ. එතකොට ගිනි බෝලේ කැරකෙනකොට ගිනි වලල්ල පේන්න හේතු වෙන්නේ මේ බෝලේ සම්බන්ධ වෙලා වගේ ආලෝකයේ එකට. ආලෝක එකට ගැට ගැහිලා. එතකොට ඒකම නේද මේ තියෙන්නේ. මේක වේගයක් නිසා නේද මේ ගිනි බෝල දෙක එකට කැරකෙනකොට දෙක මෙහෙම වලල්ලක් වගේ එකට එකතු වෙලා අපේ. එතකොට ඒක වෙන්නේ වේගයක් නිසා නේද? එතකොට මෙතනින් එතනට මුකුත් ගිහිල්ලා නැහැ නේද? ඒ කියන්නේ කලින් දැන් එකම ගිනි බෝලේනේ මේ කැරකෙන්නේ. එතකොට එතන ගිනි බෝල දෙකක් වගේ පේනවනේ. දැන් එහෙම ගිනි බෝල ගොඩාක් වගේනේ එහෙනම් ඒ වලල්ලක් පේනකොට. එතකොට එහෙම ගොඩක් නැහැ නේද? අන්න ඒ වගේ කලින් තිබුණු ස්කන්ධ දැනුත් සකස් වෙනවා. දැන් කලින් තිබුණු එක පෙරමතකයේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ වේගයක් තුල කලින් තිබුණු ශබ්ද දැනුත් එනවා. කලින් තිබුණු හැඩතල දැනුත් එනවා. ඒ හැඩතලයි ශබ්දයි එකට එනවා. ඒකයි ධ්වනියක් කියන්නේ. ඒක මේක අපි මේක විවිධාකාර නම් භාවිතා කරාට ස්පන්දනයක් කියනවා ධ්වනියක් කිය. දැන් මේ අපි තමයි මෙහෙම කියන්නේ. මේක පෙන්වන්න ඕන නිසා මේකේ තියෙනවා මේකේ ලොකු කතාවක් මේකේ තියෙනවා තව. මේක බුදුන් වහන්සේ පෙන්නන පාරය බැලුවම අපිට පේනවා මේකේ මේ චිත්ත කියන ශක්ති ස්වභාවයක් මේක සකස් වෙන එකක්. ඒ කියන්නේ අපි කියනවානේ මේක විඥානය කියලා. විඥාන ශක්තිය කියලා ඔබ අහලා තියෙනවානේ. ඒතකොට මේ එහෙම එකක් කොහෙවත් නැහැ පළවෙනි කතාව. ඒ කියන්නේ මේක මායාවක් පළවෙනි එක. විඥාන මාරූප මංච විඥානං කියලා පෙන්නන්නේ. විඥාන මායාව කියලා පෙන්නන්නේ. ඒතකොට මේකත් එතකොට වලල්ලක් තියෙනවා වගේනේ. ඒ වලල්ලක් නැහැනේ. ඒතකොට අපිට මේ හිතෙන්නේ මේවා තියෙනවානේ. මේ දරුවෙක් ඉන්නවා. මේ පොතක් තියෙනවා. මේ ඉරක් තියෙනවා. මේ හඳක් තියෙනවා. මේ පෘථුවියක් තියෙනවා. මේ පොළවක් තියෙනවා. මේ අම්මත් ඉන්නවා. මේ තාත්තත් ඉන්නවා. මේ ගේත් තියෙනවා. මේවත් තියෙනවා. දැන් ඔක්කොම බලන්නකෝ දැන් මේවා මේ ගැට ගැහිලා ගිනි බෝලේ වගේ කැරකෙනවා. තියෙනවා. ඇත්තටම තියෙනවා වෙනවා. මේක චිත්ත ශක්තියක්. දැන් තියෙනවා කියන්නේ තියෙනවා. එතකොට තියෙනවා. දැන් මේක පුදුම හිතේ මේ කතාව කියනකොට ඒක චිත්ත ශක්තිය. එහෙම එකක්වත් නැහැනේ. දැන් එළිය එකක්වත් තියනවද? දැන් ඔබ කියන පොතක් තියෙනවා, මේසෙත් තියෙනවා, මෙතන මලුත් තියෙනවා, මෙතන පුටුවක් තියෙනවා, බිත්තියකුත් තියෙනවා. දැන් එහෙම ඒවා නැහනේ. ඒ කියන්නේ පොත කියලා දෙයක් එළියේ තියනවද? නැහැ. හතර මහා භූතනේ. එතකොට මල කියලා දෙයක් එළියේ තියනවද? නැහැ. ඒත් හතර මහා භූතනේ. එතකොට බිත්තිය කියලා දෙයක් තියනවද? නැහැ. අපි සාමාන්‍ය එක අධීරකට හරි ඇවිල්ලා මේ කතා කරන්න එපා සම්මුතිය තුළ. එතකොට ඒත් හතර මහා භූත කියමු. එතකොට පුටුව කියලා දෙයක් තියනවද? නැහැ. හතර මහා භූතනේ. එතකොට එළියේ මොකක්වත් නැහැ. දැන් ඒ වුණාට අපි කියන්නේ තියෙනවා. ඒ වුණාට නැහැනේ. ඒක අපි කියනවා තියෙනවා. දැන් මොකද වෙන්නේ?
දැන් තියෙනවා එහෙම මොනොත් තියෙනවා. අන්න ඔබට තියෙනවා වෙලා. ඒතර ඔබත් ඉන්නවා. ඔබ කියලා කෙනෙකුත් නැහැ. ඇයි ඒකත් ඔබ හිතන එකක් නේ. දැන් මේ රූපේ මගේ. මම කියලා කෙනෙක් කොහෙද ඉන්නේ? දැන් මේ අත ඔබද? කකුල ඔබද? දැන් කන ඔබද? මේ කොහෙවත් ඔබ ඉන්නවද? දැන් ඔබ කියන්නේ චිත්තයක් නේ. ඔක සිතුවිල්ලක් නේ. දැන් ඔබ කියනවා මට වතුර තිබහයි. ඉතින් ඒක වතුර තිබහා තියෙන්නේ ඔබේ සිතටනේ. දැන් වතුර බිව්වේ හිතද? හිතට වතුර බොන්න පුළුවන්ද? දැන් ඔබ කියනවා මට බඩගිනි මම කනවා. ඒතකොට හිතට දැන් බඩගිනි වෙලා තියෙන්නේ. දැන් හිතට කන්න පුළුවන්ද? දැන් එතකොට මේ ඔක්කොම සිතුවිලි චේතනා. චේතනා තමයි සබ්බ සංකාර සිතුවිලි. ඒතර ඒව එහෙම තියෙන ඒවා නෙමෙයි එකක්වත්. එතකොට මේව ඔක්කොම දෘෂ්ටියක්. ඒකයි මේක සක්කාය දෘෂ්ටි වෙන්නේ. සේරම තියනවා කියලා ගත් එකයි කාය ගොඩ. තියනවා කියන එක සත්කාය. එතකොට දෘෂ්ටියක් තමයි යෝක. ඒක සක්කාය දෘෂ්ටි. එතකොට ඕක නැති බව දැනගත්තොත් මොකද වෙන්නේ? සක්කාය දෘෂ්ටි කැඩෙනවා කියන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ මොකද වෙන්නේ? සෝතේට පැමිණෙනවා කියන්නේ මේවා සේරම ලිහිලී යන වේගය අනිත් පැත්තට කරගෙන පටිසෝතේට එනවා. දැන් මේ කැරකිලා ඔබ දියසුලියක් දිහා බලන්න. දියසුලිය කැරකිලා දියසුලිය දැන් ඔබ ගඟ මැද්දේ දියසුලියක් තියෙනකොට වටේ තියෙන කොළ රොඩු සේරම ඇතුළට අරගෙන යනවා. ඒ වගේ ඔබත් මේ සේරම මේ කැරකිලා මේ ලොකු බලයක් හැදෙනවා. බලයට ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් ඔබ තියනවා කියලා කරකැවුවොත් මොකද වෙන්නේ? ඊකට ලොකු බලයක් එනවා. ඒක තමයි ඔබ කියන බලය. දැන් ඔබ කියලා කෙනෙක් නැහනේ. දැන් ඔබ කියලා කෙනෙක් ඉන්නවා. මේ රූපේ මගේ. දැන් තියනවා කියලා මේක මොකද වෙන්නේ? කැරකිලා යන මේ ගිනි දැන් මේ දිය සුලියේ තියෙන ඔක්කොම වටේ තියෙනවා සේරම අදිනව නේද? ඔබත් එතකොට ওই සේරම තියනවා කියන එක ගැට ගහනවා නේද? ඒකම තමයි මේ බලයක් නේද? ඒකම තණ්හාව. බලේ. තණ්හාව තමයි බලේ. මෙතන බල ගැන් වෙනවා. මේ ශක්තිය බල ගැන් වෙනවා. ඒ කියන්නේ මෙතන බල ගැන් වෙනවා තමයි උපාදාන කරනවා මේ ඔක්කොම අල්ල ගන්නවා දියසුලියෙන් වගේ. අල්ලගෙන උපාදාන කරනවා මේක බලයක් වගේ තණ්හාවේ. ඒකට ගැට ගැහෙනවා. ඒකට දැන් මේ බල ගැන් වෙලා දියසුලියට වගේ ලොකු බලයක් තියෙනවා. හොල්ලන්න පුළුවන් සේරම. එතකොට මේ බලයක් මේ තණ්හාවෙන් උපාදානෙන් අල්ලගෙන ගත්ත බලය ශක්ති මේක ශක්ති ස්වභාවය මේ සකස් වෙනවා. දැන් මේක ශක්ති ස්වභාවය සකස් වෙනවා කියන්නේ. එතකොට ඒක ලොකු බලයක් ලෝ. දැන් මම ඉන්නවා මට ලොකු දුකක් එන්නේ. ඇයි දැන් මේ ශරීරයට පණ දුන්නේ කවුද? දැන් ඔබ රොබෝ කෙනෙක් හදනවා. දැන් රොබෝ කෙනා හැදුවට ඒක යකඩ. දැන් රොබෝට හිතන්න බෑනේ. දැන් රොබෝ යකඩනේ. දැන් ඒ උනට මෙහෙම දෙයක් වෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ රොබෝ කියලා කෙනෙක් නැහැනේ. රොබෝ කියන කෑලි ටිකක්, යකඩ ටිකක්. එතකොට මේ මිනිසෙක් විදිහටම අතපය සේරම හදනවා. හදලා මේ රොබෝට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ඒ කියන්නේ මේ සේරම මේ විදිහේ ස්වභාවයක් මේ වගේ දෙයක් ස්පාක් එකක් මේ වගේ දෙයක් මේ තමයි මේ වෙන්නේ. දැන් මේ ශරීරය කියලා එම ශරීරයේ කෙනෙක් පුජ්‍යලේ නෙමෙයි රොබෝ වගේ. ශරීරය අපි දැන් උපමා කරන්න හැදුවේ එහෙම තමයි ශරීරයේ මේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි රොබෝ වගේ. ඒක ශරීරයයි දැන් ඔබ හිත නැති නිසානේ ඔබ ශරීරයේ ගිනි තියලා දාන්නේ. ඒක ශරීරයේ ගිනි තියලා දැම්මම වායුවක් වගේ නැති වෙලාම යනවනේ. ඒක ශරීරයේ සම්පූර්ණ හතරමහා භූත වල අනිත් පැත්තට යනවනේ. එතකොට ඔබ කෝ එතකොට ඒ ශක්ති ස්වභාවය කෝ? දැන් මෙන්න මේකෙන් තමයි මේකේ ගැඹුරට යන තැන තියෙන්නේ. මේක කොහොමද නැවත සකස් වෙන්නේ මේ ශක්ති ස්වභාවය? ඔබ කියන දැන් ශක්තිය ඔබට පේනවද? ඔබ කියන දැන් මේ ඔබේ ශරීරයේ සේරම ගිනි තියලා දැම්මාම ඒ ශරීරයේ දැන් කෝ කියලා ඇහුවානේ අපි. එතකොට මීට කලින් අපි කිව්වානේ මේ ධාතු මස්තකයේ වඩනකොට අපි පැහැදිලි කරානේ ඒ රූප කලාප ගැන කියනකොටත් මේවා සම්භූත වෙලා තමයි රූප කලාපෙන් ප්‍රසාද රූපයක් හැදෙන්නේ කියනකොටත් ඒක ශක්ති ස්වභාවයක් කියලා කියනකොටත් දැන් ඔබට අපි දැන් ආයිමත් භෞතික පැත්තෙන් මේක ගත්තොත් අපි කියමු දැන් එතකොට මේ කොස් ගහ අපි ගමු ඔබ වගේ ඔබේ කය වගේ උපමා කරමු කොස් ගහ. එතකොට අපි දැන් කලින් මේක කිව්වා උදාහරණේ. එතකොට කොස් ගහ ගිනි තියලා කොස් ගහ සම්පූර්ණයෙන්ම නැතර නැති වුණා වගේ
මුළු පෘථුවියම මහා රස්නියකට අහු වෙලා අපි කියනවා සත්ත්ව සූර්යෝගම සූත්‍රයේම පෘථුවිය සූර්ය හතතරන් රත් වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා. ඒතර පෘථුවිය සම්පූර්ණයෙන්ම ලෝක විනාශය වුණා කියමු සම්පූර්ණයෙන්ම සූර්යාගේ රස්නිය වැඩි වෙලා පෘථුවිය ගිලගත්තා කියමු පෘථුවිය නැති වෙලා ගියා අළු වෙලා ගියා කියමු. ඒතර පෘථුවිය සම්පූර්ණයෙන්ම අළු වෙලා ගියාට පස්සේ ශක්ති ස්වභාවයක් නැති. ඒතර මුළු විශ්වයේම තියෙන ශක්ති ස්වභාවය. දැන් හොඳට බලන්නකො. මේ කතාව. එහෙනම් මුළු විශ්වයේම තියෙන ශක්ති ස්වභාවයනේ. හරිනේ දැන් එහෙනම්. එතකොට ඔබ දැන් ශරීරයේ පොළොවට පස් වුණාම ඒකත් ශරීරය එහෙම නැත්නම් ගිනි තියලා දැම්මම ඒකත් වායුවක් වගේ නැතිලා කියන ශක්ති ස්වභාවය. එතකොට ඔබ කෝ? දැන් ඔබ හටගත්ත ශක්ති ස්වභාවය කෝ? ඔබ හිතන්නේ නැති දෙයක් මෙතන තියෙනවා. මේක හිතට ගන්න බැරි එකක්. මේක මහා ඥානෙටයි මේක අභිඥාවටයි සකස් වෙන්නේ. ඒ කියන්නේ මේ ඔබ සිත් ශක්තිය ඇති වුණු එක එතනින් අතර වෙනස්ම පැහැදිලි කිරීම මාලාවක් ඔබට කරන්න තියෙනවා. නැවත සකස් වෙනවා. ඒ කියන්නේ දැන් නැවතත් මේ කොස් සැටයකින් කොහොමද කොස් ගහක් හැදෙන්නේ? දැන් කොහෙවත් නැති එකක් මේ කොස් සැටේ පුංචි බීජකින් මේකෙන් උරාගෙන දවැන්ත පදාර්ථයක් හැදෙනවානේ. කොස් ගහක් හැදෙනවානේ. එතකොට කොස් ගහේ කවුරුත් නැහැනේ. එහෙමනේ අපි කියන්නේ. එතකොට ඒක පදාර්ථය හැදුනේ කොහෙන්ද? මේ ශක්තිය නේද මේ උරලා තියෙන්නේ. ඕජාව කියලා ගන්න ශක්තියනේ. ඒ ඕජාව පෘථිවි සාරයේනේ උරන්නේ. ඒතර පෘථිවියත් ඕජාව ශක්තියක් ගන්න වෙලානේ තියෙන්නේ. ওই ශක්තියම නේද මේ කොස් ගහේම තියෙන්නේ. ওই ශක්තියම නේද නැවත වායුවක් වෙන්නේ. එතකොට මේ ශක්තිය මොකද්ද? දැන් ඕක නේද වැදගත් වෙන්නේ. එහෙමනම් මේ චිත්ත ශක්තිය එතනින් මේ චිත්ත ශක්තියට මොකද වෙන්නේ ඊට පස්සේ? මේ ශක්තියක් ඉපදුනොත් මොකද වෙන්නේ කියන එක. මේක තමයි මේ බුදුන් වහන්සේ පෙන්නන ගැඹුරුම පරයය. බුදුන් වහන්සේ සමහර දේවල් අපිට කියනවානේ මේක බීජ නියාම ඍතු නියාම කම්ම නියාම චිත්ත නියාම. මේ චිත්ත නියාමේ මේවා නියාම ධර්ම කියලා බුදුන් වහන්සේ සීමා කරනවා. බුදුන් වහන්සේ අපිට සමීකරණයක් දෙන්නේ මේ ටික විසඳ ගන්න. මේ ගාන හදා ගන්න. එතකොට බුදුන් වහන්සේ සීමා කරාම අපි හොයන්න යන්නේ අපි හොයන්න යන්නේ මේ බීජෙන් කොහොමද ගහක් හැදෙන්නේ කියලා. අපි හොයන්න යන්නේ ඍතු නියාම කොහොමද මේ ග්‍රීස්ම ඍතුව සීත ඍතුව ඉන්නේ කොහොමද? එහෙම අපි හොයන්න යන්නේ. අපි එතකොට හොයන්න යන්නේ මේ චිත්ත නියාමේ චිත්ත කියන එක හැදෙන එයින් එහාට අපි හොයන්න යන්නේ. හරිනේ. ඕකනේ කතා. ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. දැන් මේකේ තියෙනවානේ. මේ නියාම ධර්ම ටික බැලුවාම ඔබට නොපෙනෙන කතාවක් දැන් කියන්නේ යන්නේ. ඊටාම ගැඹුරු කතාවක්. මේ ශක්ති ස්වභාවයේ ඔබ රූප කලාප ගැන අපි පැහැදිලි කරගෙන ආවනේ අර සමාධිමත් සිතට මෙන්න මෙහෙම රූප කලාප දකින්න හැකියාවක් තියෙනවා කියලා. හතරවෙනි ධ්‍යානයේ මෙවැනි අභිඥා මෙතන සකස් වෙනවා කියලා පෙන්නුවා. මෙහෙම දකින්න හැකියාවක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේක තමයි මේ කියන්නේ යන්නේ. රූප කලාප දකිනකොට මේකේ කුඩා මාංශව පරමාණුව නෙමේ රූප කලාපේ ඊටත් වැඩිය ගැඹුරුයි කියලා කිව්වනේ. පරමාණුව ඔබට විද්‍යාගාරේ දැක්කනේ. රූප කලාප දකින්න බෑනේ. රූප කලාපේ පරමාණුව යම්කිසි අගයක්ද තියෙන්නේ. ඒක අද වෙනකොට විද්‍යාඥයා කියනවා නම් පොඩිම එක කියලා. බුදුන් වහන්සේ කියන්නේ ඒක තවත් 10 ගුණයකට බෙදලා. තව අවුරුදු 100ක් යනවා මේ විද්‍යාඥයින්ට අවුරුදු 200ක් ගියත් මේක හොයන්න බෑ. මේ විද්‍යාව තව අවුරුදු 200ක් දියුණුවත් වань ඒ තරම් බුදුන් වහන්සේ මේක තව සියුම් කරලා පෙන්නනවා. ගැඹුරුම දෙයක් පෙන්නනවා. මොකද්ද ඒ? විශ්වයේ තියෙන සත්‍ය ස්වභාවයේ සමානයි. ඊටාම ගැඹුරු න්‍යායක් මේක. ඊටාම ගැඹුරු න්‍යායක් මේ සත්‍ය ස්වභාවයේ මුළු විශ්වයේම තියෙනවා. ඒක සුද්දාෂ්ටකය කියලා බුදුන් වහන්සේ අපිට දුන්නානේ. සුද්දාෂ්ටකය කියලා දුන්නානේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්දාෂ්ටකය කියලා. ඒ සුද්දාෂ්ටකය කිව්වේ පරමාණුවට වැඩිය අපි කිව්වනේ දැන් 10 ගුණයක් බෙදන්න ඕනි කියලා. ඒක ශක්ති ස්වභාවයක්. ඒක පෙන්වන්න බෑ කියලා කාටවත්. ඒක විද්‍යාගාරයට කවදාවත් ගන්න බෑ කියලා කිව්වා. හැබැයි ඒකේ තියෙන මැජික් එක තමයි ඒක සකස් වෙනවා කියලා කිව්වනේ. ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ කියන මේ කියන රූප කලාපය කියන ඒකකේ ඒකෙන්නේ එතකොට ශබ්දේ හැදිලා තියෙන්නේ. ඒකෙන්නේ එතකොට වර්ණේ හැදිලා තියෙන්නේ. ඒකෙන්නේ එතකොට මේ ගන්ධේ හැදිලා තියෙන්නේ. ඒකෙන්නේ එතකොට මේ හැම දෙයක්ම තියෙන. ඒක චිත්ත ස්වභාවයක්නේ. ඒකෙන්නේ එතකොට සිත හැදිලා තියෙන්නේ. ශක්ති ස්වභාවයක්නේ. අපට තේරෙනවද කියන එක? එතකොට
මේක වෙනස් වෙනවනේ, මේක සම්භූත වෙනවනේ. සකස් වෙනවනේ. දැන් ඔන්න මේ උපමාව හොඳට පරිස්සමින් අහන්න. දැන් මේ